ක්‍රිස්ටල් ඔඩියෝ බුක්ස් ඔබ වෙත ගෙනෙන හැරි පොටර් සහ ඇස්කබාන්හි හිරකරු 7 වන පරිච්ඡේදය. ඇඳුම් අල්මාරියේ සිටි අද්භූත සතා. කොහොමද ඩ්‍රේකෝ? පැන්සි පාකින්සන් දුක්මුසු හඬකින් ඇසුවාය. හුඟක් රිදෙනවද? අපයෝ මොකද නැත්තේ? මැල්ෆොයි නිර්භීත බවක් මවා පාමින් කීවේය. එහෙත් පැන්සි ඉවත බැලූ ඇසිල්ලේ ඔහු ක්‍රෙබ් සහ ගොයිල්ට ඇසෙන් ඉඟිමැරූ ආකාරය හැරි හොඳ හැටි දුටුවේය. හැමෝම දැන් වාඩි වෙනවා. මහාචාර්ය ස්නේප් අලස ලෙස කීවේය. හැරි සහ රොන් එකිනෙකා දෙස බලාගත්හ. තමන් තප්පර කිහිපයක් හෝ පමාවී පන්තියට පැමිණියේ නම් වාඩි වෙන්න ඒ කියමින් ස්නීප් සිටින්නේ නැත. එසේනම් ඔහු එක එල්ලේම තමන්ට පන්තිය නිම වූ පසු රැඳී සිටීමේ දඬුවම පනවනු ඇත. එහෙත් ස්නේප්ගේ පන්තියේදී මැල්ෆොයිට ඕනි දෙයකින් ලිස්සා යාමට හැක. ස්ලිදරින් නිවාසය භාර ආචාර්යවරයා ඔහුය. ඒ නිසා ඔහු සෑම විටකම තම නිවාසයේ සිසුන්ට විශේෂ අනුග්‍රහයක් දැක්වීය. අද අපි පන්තියේ හදන්න යන්නේ අලුත්ම රසායන සංයෝජනයක්. එනම් ප්‍රමාණයෙන් කුඩාවීමේ ඖෂධයයි. මැල්ෆොයි තම කල්දේරම තබාගත්තේ රොන්ගේ සහ හැරිගේ කල්දේරම ආසන්නයේය. ඒ නිසා මේ දෙගොල්ලන්ටම අවැසි කළමනා සකස් කිරීමට සිදු වූයේ එකම මේසයක් මත තබාගෙනය. සර්, මැල්ෆොයි මහාචාර්යවරයා ඇමතුවේය. සර්, මට මගේ අතේ ආබාධය නිසා මම සාධන රසායනය සඳහා මේ ඩේසි ටික කපාගන්න මට උදව්වට කවුරුත් ඕනේ. වේස්ලි මැල්ෆොයිගේ අමුද්‍රව්‍ය ටික කපලා දෙනවා. මහාචාර්යවරයා හිස ඔසවන්නේ නැතිවම අනදුන්නේය. රොන්ගේ මුහුණ බීට් අලයක් මෙන් රතු විය. තමුසගේ අත්වලට මොනේනයක්වත් නැහනේ. රොන් රහසින් කීවේය. මැල්ෆොයි රොන් වෙත නැඹුරු විය. වීස්ලි, තමුසට ඇහුණ නේද ප්‍රොෆෙසර් ස්නේප් කියපු දේ? කපනවා මගේ මුල් ටික. ඔහු අනකලේය. රොන්, මම කපනවා උඹේ. කෝපයෙන් රහසින් කියමින් තම පිහිය අතරගත්තේය. රොන් මැල්ෆොයිගේ මුල් මිටිය තමන් වෙතට ඇදගෙන ඒවා කොටන්නට විය. කපා නිම වූ පසු ඒ මුල් කිසි පිළිවෙලකට නැති එක් ප්‍රමාණයේ ඒවා විය. මහාචාර්යතුමනි, මැල්ෆොයි කෑගැසුවේය. වීස්ලි මගේ මුල් සියල්ලම විනාශ කළා. ස්නේප් ඔවුන්ගේ මේසේ වෙත පැමිණියේය. කිසිම පිළිවෙලකට නැතිව ආරෝවට පොල් සිටවන්නක් මෙන් එහෙම් මෙහෙන් කපා කොටා තිබූ මුල් ටික දෙස බැලුවේය. ඉන්පසු ඔහු රොන් දෙස එල්ල කළේ එතරම් ප්‍රසාදජනක හිනාවක් නොවේ. මැල්ෆොයි, වීස්ලිගේ මුල් ගොඩ ඔයා අරන් ඔයා වෙනුවෙන් වීස්ලි කපන ලද මුල් ගොඩ එයාට දෙන්න. එත්ස පහුගිය පැය කාලයක් තිස්සේ රොන් තම මුල් ඉතා සූක්ෂමව කපා කොටා තිබෙන. ඒවා හරියටම නියමිත ප්‍රමාණයට කපා තිබෙන. එක්පන් කරනවා. ස්නේප් දරුණු කටහඬකින් කීවේය. රොන් තමා විසින් ඉතා සූක්ෂමව කපන ලද මුල් මැල්ෆොයිගේ පැත්තට තල්ලු කළේය. ඉන්පසු ඔහු නැවත පිහිය අතර ගත්තේය. එත්ස, මට මේ ගැට සහිත අරත්තල අලටික සුද්ධ කරගන්නත් ඕනි. පොට, තමුසේ මැල්ෆොයිගේ අරත්තල අලටික සුද්ධ කරලා දෙනවා. කියමින් නිතරම හැරිට සංග්‍රහ කිරීමට පමණක් වෙන් කරගෙන තිබූ අප්‍රසන්න සිනහව පාමින් කීවේය. හැරි අප්‍රසන්න බවෙන් යුතුව ගැට සහිත අරත්තල අලපොතු හැරීමට සූදානම් වත්ම රොන් තමා විසින් ද්වේෂයෙන් කපා කොටා දමන ලද අමුද්‍රව්‍ය ප්‍රයෝජනයට ගැනීමට හැකිවනසේ නැවත සූදානම් කිරීමට විය. ඔහු මැල්ෆොයි සමග වචනයකුදු කතා කළේ නැත. එහෙත් මැල්ෆොයි උපහාසාත්මක සිනහවකින් තම මුව සරසාගෙන සිටිනු ඔහු දුටුවේය. දැක්කේ නැද්ද තම්සලාගේ ආචාර්යවරයා හැග්‍රිඩ් ළඟදී? මැල්ෆොයි ඇසුවේය. ගැන තම්සර තියෙන රොදාව මොකක්ද? රොන් ඇසුවේ මැල්ෆොයිගේ මුහුණ නොබලමිනි. එයාට ඔය ආචාර්ය වැඩට නම් අවශ්‍ය වැඩිය නෑ පුතෝ. මැල්ෆොයි කීවේය. මට වුණ දේ පිළිබඳව තාත්ත සතුටෙන් නෙවෙයි ඉන්නේ. උඹ කටවා ගත්තේ නැත්තම් මං උඹට නියම ආබාධයක් කරනවා. රොන් කෝපෙන් කීවේය. තාත්ත පාසල භාරකාර මණ්ඩලයට පැමිණිලි කරලා තියෙනවා. ඒ වගේම මැජික් අමාත්‍යාංශයටත්. තම්ස දන්නවනේ අපේ තාත්ත බලපුලුවන්කාරී. ඉතින් මේ වගේ දිගු කාලයක් තියෙන තුවාලයක්. කියමින් ඔහු සුසුමක් හෙළුවේය. කවුද දන්නේ මේ අත මෙහෙම තියවිද කියලා සදාටම. ඉතින් ඒක තමයිනේ තමුසේ හැග්‍රිඩ් ආචාර්ය තනතුරෙන් පහ කරන්න යන්නේ.
යැයි මියගේ දළඹුවන් මිශ්‍රණයට දමමින් සිටි හැරි කෝපයට පත්ව කීවේය. ඒත් පොටියා ඒ වැඩෙන් තව හුඟක් ප්‍රයෝජන තියෙනවා. උඹවගේ මැට්ටොන්ට තේරෙන්නේ ඒවා. ඒ වීස්ලි මගේ මේ දළඹුවන් ටික කෑලි කපලා දෙනවා මට. එයට කල්දේරම් කිහිපයක් ඈතින් නෙවිල් මහත් අපහසුතාවයට පත්ව සිටියේය. ඖෂධ සංයෝග පන්තිය වූ කලෙහි නෙවිල්ගේ ඉතාමත් අප්‍රසන්න පන්තිය විය. ඒ නිසාම සෑම පාඩමකදීම ඔහු කුමක් හෝ බරපතල වරදක් කරගත්තේය. ප්‍රොෆෙසර් ස්නේප් කෙරෙහි වූ ඔහුගේ දැඩි භීතිය නිසාම ඔහු බොහෝ වැරදි කරගත්තේය. ඉතා දීප්තිමත් කොළ පැහැයෙන් යුක්ත විය යුතු ඔහුගේ ඖෂධ සංයෝගය දොඩම් පැහැය. ලොම්බොටොම් ඒ කෝපෙන් කියූ ප්‍රොෆෙසර් ටිකක් හැන්දෙන් ගෙන ආපසු එය ඔසවා කල්දේරමට වැටෙන්නට සැලැස්සුවේය. ඉන්පසු ඔහු කතා කළේ මුළු පන්තියටම ඇසෙන පරිදිය. දොඩම් පැහැය. ඒ ළමයා කීනෝ බලන්න තමසගේ ඔය ඔලු කට්ට ඇතුලේ මැටිද කියලා. ඔය ළමයට ඇහුන් නැද්ද මම බොහොම පැහැදිලිව කියනවා. එකම එක මේ පිලාවක් පමණයි ඕන කියලා. මම බොහොම පැහැදිලිව කියනවා ඇහුන නැද්ද? මිශ්‍රණයට කුඩල්ලන්ගේ යුෂ ඉතාම ස්වල්පයක් සෑහෙනවා කියලා. ලොම්බොටම් ඔය ළමයට උගන්නන්න නම් මට තව උපාධියක් කරලා එන්න වෙනවා. නෙවිල්ගේ මුහුණ ජම්බු ගෙටියක් මෙන් රත් පැහැ ගැන්වී තිබෙන. කාටත් පෙනුනේ ඔහු අඬන්න ඔන්න මෙන්න තත්ත්වයේ සිටින බවය. සමාවෙන්න මං උදව් කරන්නම් නෙවිල්ට නිසියාකාරව ඖෂධ සංයෝගය සාදා ගැනීමට. ඔයාට වැඩ පෙන්වන්න මං ආර්දනා කළා කියලා මං හිතන්නේ නෑ මිස් ග්‍රේන්ජර්. ස්නේප් උපාසාත්මකව කී අතර හර්මෝනිගේ මුහුණද නෙවිල්ගේ මුහුණ තරමටම රතු විය. ලොම්බොටම් මේ පාඩම නිම වුණාම අපි ඔය සංයෝගයෙන් බින්දු 2-3ක් ඔයාගේ ගෙම්බට පොවල බලමු මොකද වෙන්නේ කියලා. සමහර විට ඒකේ ප්‍රතිඵලය දැක්කම තමස මීට වඩා කල්පනාකාරීව වැඩ කරන්න පරිසම් වෙයි. නෙවිල් බියෙන් තැතිගෙන සිටිද්දී ස්නේප් ඉවතට ගියේය. මට උදව් කරන්න. ඔහු බැගෑපත්ව හර්මෝනිගෙන් ඉල්ලා සිටියේය. ඒ හැරි! ෂීමස් ෆිනිගන් හැරිගේ පිත්තල තරාදිය ඉල්ලා ගැනීමට නැඹුරු වෙමින් කීවේය. තමස දන්නවද? අද ඩේලි ප්‍රොෆිට් පත්තරේ තිබුණා සීරීස් බ්ලැක් කා විසින් හෝ දැක තිබූ බව. කොහෙදද? හැරි සහ රොන් යන දෙදෙනාම එකවන්ව ඇසුවෝය. මැල්ෆොයිට ඔවුන් කී දේ ඇසෙන. මෙහි ඉඳලා තරම් ඈතකින් නෙවෙයි. ෂීමස් කීවේය. දැකලා තියෙන්නේ මගල් කෙනෙක්. ඇත්තටම මෙයා දැක්ක ඒ කාන්තාව මෙයා කවුද කියලා දැනගෙන ඉඳලා නැහැ. ඒ කාන්තාව හිතන් ඉඳලා තියෙන්නේ ඒ සාමාන්‍ය අපරාධකාරයෙක් කියලා. මැජික් අමාත්‍යාංශයේ අය ඉතන්ට පැමිණෙන විට මිනිහා වාෂ්ප වෙලා. මෙහි ඉඳලා තරම් ඈතකින් නෙවෙයි. රොන් නැවත කීවේය. එසේ කියන ගමන් රොන් උවමනාවෙන් හැරි දෙස බැලුවේය. මැල්ෆොයිද හැරි දෙස උවමනාවෙන් බලා සිටිනු පෙනින්න. ඇයි මැල්ෆොයි? තවත් මොනවත් සුද්ධ කරන්න තියෙනවද? එහෙත් මැල්ෆොයිගේ දෙනෙත් කුඩු කේඩු කමින් පිරී තිබෙන. ඒවා හැරි වෙත යොමු වී තිබෙන. ඔහු මේසිය හරහා හැරි වෙත ඇදුනේය. මොකද පොට බ්ලැක් තනියම අල්ලගන්න සූදානම්ද? ඔව් ඒක තමයි. හැරි ගණන් නොගෙන කීවේය. මැල්ෆොයිගේ සිහින් තොල් උපාසාත්මකව පෙරලී ගියේය. ඔව් මම තමයි ඌ අල්ලගන්නේ. මැල්ෆොයි කීවේය. මං හොඳ ළමෙක් වගේ පාසලේ රැඳී ඉන්නේ නෑ. මං පැනලා ගිහිල්ලා ඌ අල්ලගන්නවා. මං ඒ වගේ දේවල් කලනුත් කරලා තියෙනවා. මැල්ෆොයි මොනවා ගැන තමස කියවන්නේ? රොන් ඇසුවේය. ඇයි දන්නේ නැද්ද පොට? මැල්ෆොයි කීවේය. ඔහුගේ ලාපැහැති ඇස් සිහින් විය. දන්නේ නැත මොනවද? මැල්ෆොයි උපහාසාත්මක සිනහාවක් නිකුත් කළේය. කොහොමටවත් තමස මේවට ඔළුව දාලා බෙල්ල අහිමි කරගන්න එපා. තමසට ඕනේ ඩිමෙන්ටර්ස්ලා ලවා වැඩේ කරවගන්නනේ. ඒත් මං තමස වුණා නම් ඔය එක එක ඌ අල්ලගන්නකම් බලන් ඉන්නේ. බඩ බිම උලාගෙන හරි මම ඌව හඹාගෙන යනවා. මේ තමස මොනවද කියන්නේ? රොන් කෝපෙන් ඇසුවේය. මොනවද දැන් තමස කියන්නේ? හැරිද කෝපෙන් ඇසුවේය. එම මොහොතේ ස්නේප් කතා කළේය. මේ වෙලාව වන විට තමුන්ගේ අමුද්‍රව්‍ය කල්දේරමට එකතු කරලා තියෙන්න ඕනේ. ස්නේප් කීවේය. මේ සංයෝගය කසාය කරන්න ඕනේ බීමට පෙර. ටිකක් ඈතට වෙලා ඉන්න. ඒ සංයෝගයට තැම්පත් වෙන්න ඉඩ දෙන්න. ඉන්පසු අපි හා පුරා කියලා ලොම්බොටම්ගේ සංයෝගය අත්හදා බලමු. නෙවිල්ගේ මුහුණෙන් ඩාදිය ගලන්නට විය. ක්‍රෙබ් සහ ගොයිල් ඔහු දෙස බලා උපහාසයෙන් සිනාසුනෝය. නෙවිල් ඉතා හදිසියේ තම රසායන කල්දේරම හැදිගෑවේය. හර්මෝනි තම කල්දේරම හැදිගාන අතරේ උපදෙස් දුන්නාය. හැරි සහ රොන්
තමන් විසින් පාවිච්චි නොකරන ලද ඉතිරි අමුද්‍රව්‍ය එකතු කරගෙන ගොස් කුණු බාල්දියට දමා මොල්ලේ වූ ගල් බේසම වෙත ගොස් හැඳි ආදිය ඒ තුල තබා අත සෝදාගත්තෝය. මැල්ෆොයි මොකක්ද අදහස් කළේ? හැරි රහසින් රොන්ගෙන් ඇසුවේය. ඇයි මං බ්ලැක්ගෙන් පලිගන්නේ? එයා තාම මට වරදක් කළා නෑනේ. ඌ මවාපාන දෙයක් එක. ඌ උත්සාහ කරන්නේ තම්සෙලවා අනවශ්‍ය දෙයක් කරවලා තම්සේ අමාරුවේ දාන්නයි. පාඩමේ අවසානය ළඟා විය. ස්නේප් නෙවිල්ගේ කල්දේරම වෙත ගියේය. ඔහු තම සිරුරෙන් තම කල්දේරම වසාගෙන සිටියේය. එනවා ඔක්කොමලා මෙහාට. ඊ ස්නේප් කෑගැසුවේය. ඔහුගේ කළු දෙනෙත් දිදුලමින් තිබෙන. දැන් ඔක්කොමලා බලනවා ලොං බොටම්ගේ ගෙම්බට මොනවද වෙන්නේ කියලා. ලොං බොටම් සිරුර කුඩාවන රසායන සංයෝජනයක් සාදා ඇත්නම් එයාගේ ගෙම්බා අනුක්‍රමයෙන් ඉස්ගෙඩියෙක් බවට පත්වෙන්න ඕනේ. ඒත් එහෙම නොවෙයි නම් මට නම් ඒකේ කිසිම සැකයක් නෑ. එහෙම නොවෙයි නම් ඒ ගෙම්බට මෙම රසායනය වස වෙනවා. ග්‍රිෆින්ඩෝ සිසුන් බලා සිටියේ බේනි. ස්නේප් ට්‍රෙවර් තම ඇඟිලි දෙකෙන් අල්ලා ඔසවද්දී ස්ලිදරින් සිසුහු කුල්මත්ව බලා සිටියහ. නෙවිල්ගේ ඖෂධ සංයෝගයට කුඩා හැන්දක් එබූ මහාචාර්යවරයා එවිට කොළ පැහැයෙන් සිටි ගෙම්බාට පෙවීය. ට්‍රෙවර්ගේ උගුර තුලින් බින්දු කිහිපයක් ඔහුගේ ආමාශයට ගියේය. ඉදි කටුවක් වැටුණද ඇසෙන තරමේ නිහැඩියාවක් පන්ති කාමරය තුල රජයන්නට විය. ඒ කාලය තුලදී ට්‍රෙවර් තව බින්දු දෙක තුනක් ගිල්ලේය. පොප් යන හඬක් නැගින. දැන් ඉස්ගෙඩියෙක් බවට පත්ව සිටින ට්‍රෙවර් ස්නේප්ගේ අතේ නලියමින් සිටිනු පෙනින. ග්‍රිෆින්ඩෝ සිසුන්ගෙන් අත්පොලසන් හඬක් නැගින. ස්නේප් අපහසුවට පත්ව සිටියේය. ඔහු තම කබාසාක්වෙන් යම්කිසි ද්‍රාවණයක් දමනු ලැබූ කුප්පියක් අතරගෙන ඉන් බින්දුවක් දෙකක් ඉස්ගෙඩියා මතට දැම්මේය. ට්‍රෙවර් ගෙම්බා නැවත ස්නේප්ගේ අත්ල මත දිස්විය. ග්‍රිෆින්ඩෝ නිවාසයෙන් ලකුණු 5ක් අඩු කරනවා. ඊ ස්නේප් කීවිට කාගෙත් මුහුණවල සිනහව අතුරුදන් විය. මිස් ග්‍රේන්ජර් මම කිව්වා එයාට උදව් කරන්න එපා කියලා. හැරි රොන් සහ හර්මෝනි ප්‍රවේශ දොරටුව වෙත යන පඩිපෙළ නැග ඉහළට ගියෝය. හැරි තාමත් සිතමින් සිටියේ මැල්ෆොයි කියූ වදන් පිළිබඳවය. රොන් ස්නේප් වෙත තම ද්වේෂය ප්‍රකාශ කරමින් සිටියේය. ග්‍රිෆින්ඩෝ නිවාසයේ ලකුණු 5යි. හේතුව රසායනයේ නියම පරිදි වැඩ කිරීම. හර්මෝනි පිළිතුරු දුන්න අතර රොන් කැරකී බැලුවේය. ඇය කොහෙද? හැරිද ආපසු බැලුවේය. දැන් ඔවුන් සිටින්නේ පඩිපෙළ මුදුනේය. සෙසු සිසුවෝ දිවා ආහාරය සඳහා මහා ශාලාව දෙසට යමින් සිටියහ. එයා මේ අපිත් එක්කමනේ ආවේ. ඊ රොන් ප්‍රශ්නාන්විතව කීවේය. ක්‍රෙබ් සහ ගෝයිල්ට මැදි වී මැල්ෆොයි පැමිණියේය. ඔහු හැරිට විරිත්තා අතුරුදන් විය. අන්න එයා හැරි කීවේය. හර්මෝනි ආවේ මදක් හති දමමිනි. පඩිපෙළ ශීඝ්‍රයෙන් තරණය කළ අතර එක් අතකින් ඇය ඇගේ බෑගය අල්ලාගෙන සිටියාය. ඇය අනෙක් අත ඉදිරිපසින් ඇගේ ලෝගුව තුලට දමාගෙන සිටියේය. ඔයා කොහොමද ඒක කළේ? ඊ රොන් ඇසුවේය. මොකද්ද? හර්මෝනි ඇසුවේ සෙස්සන්ට එකතු වෙමිනි. එක් මොහොතක ඔයා අපිත් එක්ක අපේ පිටුපසින් හිටියේ. ඊළඟ මොහොතේ මෙන්න ඔයා පඩිපෙළ මොලේ ඉන්නවා. මොකක්? හර්මෝනිද පෙරලා ප්‍රශ්න කළාය. මට යමක් ගේන්න සිද්ධ වුණා. හර්මෝනිගේ පොත්මල්ලේ වූ මූට්ටුවක් ඉරී ගොස් තිබින. හැරි ඒ පිළිබඳව විශ්මයටපත් නොවූයේ අඩුම තරමේ බර පොත් 10ක් 12ක්වත් ඇය තම මල්ලට ඔබා තිබූ නිසාය. ඔයාලා දන්නවද මං විෂයන් කීයක් ඉගෙන ගන්නවද කියලා? ඉතින් ඒ පොත් අරන් යන්නේ ඕගොල්ලන්ද? ඒත් ඊරොන් කීවේ ඇය විසින් තමාට අල්ලා ගැනීමට දුන් පොත්වල පිට කවර දෙස බලමිනි. මේ විෂයන් එකක්වත් අද නෑනේ. අද හවස තියෙන්නේ අනවින බන්දවලින් ගැලවීමේ පන්තිය පමණයි. ඔව් ඒක හරි. හර්මෝනි අඩ සිහියෙන් කීවේ නැවත පොත් මල්ලට දමා ගනිමිනි. එහෙත් ඇය නැවතත් සියලුම පොත් තම මල්ලට පුරවා ගත්තාය. අද මොනවා හරි කඩර රහට ගන්න දෙයක් තියුණා නම් හොඳයි. මට නම් යකෙක් කන්න බඩගිනි. ඊ කියමින් මහා ශාලාව දෙසට හර්මෝනි ගියාය. තමසර තේරෙන්නේ නැද්ද? හර්මෝනි අපෙන් යමක් හංගනවා. ඊරොන් හැරිගෙන් ඇසුවේය. ඩිෆෙන්ස් අගේන්ස්ට් ද ඩාර්ක් ආර්ට්ස් පන්තියට ඔවුන් යන විට ප්‍රොෆෙසර් ලෝපින් එහි පැමිණ නොසිටියේය. සියල්ලෝම පන්තියේ වාඩි වී පොත්බත්ත පිහාටු පෑන්ද තෙන්ත කුප්පිද රැගෙන සූදානම්ව සිටියහ. අවසානයේදී ප්‍රොෆෙසර් ලූපින් පන්තියට එද්දී ඔහු කතාබහේ යෙදී සිටියහ. ඉලක්කයක් නැතිව සිනහවක් පෑ ප්‍රොෆෙසර් ලූපින් හම ගොස් පරණ වූ තම බෑගය මේසිය මත තැබුවේය.
ඔහුගේ ඇඳුම් පැළඳුම් පුරුදු පරිදිම වැරහැලි වී ගොස් තිබුණද පෙරට වඩා සෞඛ්‍ය සම්පන්න බවක් මුහුණෙන් දිස්විය. මෙහි කෑම ඔහුට අල්ලා තිබූ බවක් පෙනින. සුබ සන්ධ්‍යාවක්. ඔහු කීවේය. කරුණාකරලා ඔය ළමයින්ගේ පොත් ආපසු මළුවට දාගන්න. අද තියෙන්නේ ප්‍රායෝගික පාඩමක්. ඔය ළමයින්ට අවශ්‍ය වෙන්නේ ඔය අයගේ මැජික් යෂ්ටීන් විතරයි. ළමෝ පොත් ආපසු මළුවලට දමාගනිද්දී නොයෙක් ආකාරයේ බැල්ම ඔවුන් අතර හුවමාරු විය. අනවින හදි හෝදියම් වලින් බේරීමේ ක්‍රම ඉගෙන ගැනීමේදී මීට පෙර මැජික් යෂ්ටි උපයෝගී කරගෙන පාඩම් ඉගැන්වූ අවස්ථාවක් ඔවුන්ට මතක නැත. ඔවුන්ට මතක තිබූ එක් සිද්ධියක් වූයේ පසුගිය වසරේ ඔවුන්ට මෙම විෂය ඉගැන්වූ මහාචාර්යවරයා පික්සිස් පුරවන ලද කූඩුවක් පන්තිය තුළට ගෙනවෙත් සිදු වූ ජංජාලය පමණි. එහෙනම් හොඳයි. ඒ සියලු දෙනාම තැන්පත් වූ පසු ප්‍රොෆෙසර් ලූපින් කීවේය. දැන් මාත් එක්ක කවුරුත් ආවොත් හොඳයි. ළමෝ සියල්ලෝම නැගී සිට කුතුහලයෙන් යුතුව ප්‍රොෆෙසර් පසුපස ගියහ. ඔහු විසින් ළමුන් පාළුවට ගිය කොරිඩෝවක් දිගේ කැඳවාගෙන ගොස් වංගුවකින් හැරුණේය. වංගුව හැරෙත්ම ගෙවල් වලට අරක්ගත් භූතයෙක් වූ පීව්ස් හමුවිය. ඔහු උඩුබැලි අතට අහසේ පාවෙමින් ආසන්නයේම තිබූ චුයින්ගන් ඔබමින් සිටියේය. මහාචාර්ය ලූපින් තමාගේ ආසන්නයේ අඩි 2ක් ඈතින් සිටිනතුරු පීව්ස් මහාචාර්යවරයා දුටුවේ නැත. ප්‍රොෆෙසර් ලූපින් දකිත්ම ඔහු මහා හඬින් සින්දුවක් කීමට විය. ලූපින් 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 ලූපින්. ඔහු ගායනා කළේය. කොතරම් දරදඬු වැඩ කළද පීව්ස් තුළ ආචාර්යවරුන්ට ගරුසරුවක් තිබෙන. කවුරුත් ප්‍රොෆෙසර් ලූපින් දෙස බැලුවේ මේ ගායනයට ඔහු කෙසේ ප්‍රතිචාර දක්වයිද යන්න දැනගැනීමටය. ඔවුන් විශ්මයට පත් කරමින් ඔවුන් දුටුවේ සතුට සිනහවක් මුව සරසාගෙන සිටින මහාචාර්යවරයාය. මම ඔබ වුණා නම් ඔය චුයින්ගම් මම ඔය දොරේ හිලෙන් ඉවත් කරනවා පීව්ස්. ඔහු සිනාසෙමින් කීවේය. මිස්ටර් ෆ්ලිච්ට බැරි වෙනවා මේවා ඔහුගේ කොස්සෙන් ගලවගන්න. ෆ්ලිච් වූ කලී හොග්වෝට්ස්හි ගෘහපාලකයාය. ඔහු නිතරම කෝපයෙන් සිටින ළමුන්ගෙන් පලිගන්නා සුළු නිතරම ළමුන් සමග ගැටමින් සිටි පුද්ගලයෙකි. එමෙන්ම ඔහු පීව්ස්ද සමගද නිරතුරුවම සිටියේ කොහොමිට හරස් කරගනිමිනි. කෙසේ වුවද පීව්ස් ප්‍රොෆෙසර් කීදය පයිසයකට මායම් කළේ නැත. මද සුසුමක් හෙළූ මහාචාර්යවරයා තම මැජික් යෂ්ටිය අතට ගත්තේය. මේක ඉතා ප්‍රයෝජනවත් පුංචි වශයක්. හොඳින් බලාගන්න. ඔහු ගෙලහරවා සිසුන් දෙස බලමින් කීවේය. තම උරහිස දක්වා මැජික් යෂ්ටිය එසවූ ඔහු වඩ්ඩිවාසි කීවේ එය පීව්ස් වෙත එල්ල කරමිනි. යතුරු හිලෙන් ගැලවී චුයින්ගම් ගුලිය වෙඩි උණ්ඩයක් මෙන් පැමිණ පීව්ස්ගේ වම් නාසය තුළට ගියේය. ඔහු ශාප කරමින් ඈතින් ඈතට යනු පෙනින. නියම වැඩේ. ඩීන් තෝමස් විශ්මයට පත්වෙමින් කීවේය. බොහොම ස්තුතියි ඩීන්. කියමින් තම මැජික් යෂ්ටිය ආපසු සාක්කුවේ දමාගත්තේය. අපි යමුද ඉදිරියට. දැන් පන්තියේ ළමුන් අපිරිසිදුව සිටින ප්‍රොෆෙසර් ලූපින් දෙස බැලුවේ පෙරට වඩා ගෞරවයෙනි. දෙවැනි කොරිඩෝවෙන් තුලින් යද්දීද සිසුන් රැගෙන ගිය ඔහු නතර විය. ඒ හරියටම ගුරු කාමරය ඉදිරියේය. කරුණාකරලා ඇතුළට යන්න. ඔහු දොර විවෘත කොට පස්සෙකට වෙමින් කීවේය. පැරණි එකට එකක් නොගැලපෙන පුටුවලෙන් සමන්විත වූ ඒ කාමරයේ බිත්තිවලට දැව ජනේල ගසා තිබෙන එක් ගුරුවරයෙක් පමණි ඒ අවස්ථාවේ එය තුළ සිටියේ. ප්‍රොෆෙසර් ස්නේප් පහත් ඇඳි පුටුවක වාඩි වී සිටියේය. පන්තියේ ළමුන් කාමරය තුළට රොක් වෙද්දී ඔහු හිස ඔසවා බැලුවේය. ඔහුගේ නිත් දිලිසෙමින් තිබූ අතර ඔහුගේ දෙතොල අතර උපහාසාත්මක සිනහවක් රැඳී තිබෙන. ප්‍රොෆෙසර් ලූපින්ද කාමරය තුළට ඇතුළු වී දොර වසා ගැනීමට උත්සාහ කළේය. දොර ඇරලා තියන්න ලූපින්. මට මේක බලන්න ඕනේ. නැගී සිටගත් ඔහු වේගයෙන් දොරටුව වෙත ගියේය. ඔහුගේ කළු ලෝගුව ඔහු පසුපසින් වේගයෙන් ඇදී ගියේය. දොරටුව වෙත ගිය ඔහු කොරිඩෝවට හැරී ලූපින් සමහර විට කවුරුත් තමසට අවවාද කරන්න නැතුව ඇති. ඔය පන්තියේ ඉන්නවා නෙවෙල් ලොන්ග්බොටම්. මං තමසට අවවාද කරනවා එයාට කිසිම අමාරු වැඩක් බාර දෙන්න එපා කියලා. හැබැයි මිස් ග්‍රේන්ජර් එයාගේ කනට කොඳුරමින් උපදෙස් දෙනවනම් එහෙනම් අමාරු වැඩක් මිනිහට දුන්නට කමක් නෑ. නෙවෙල්ගේ මුහුණ ජම්බු ගෙඩියක් මෙන් රතු විය. හැරීද ස්නේප් දෙස බැලුවේ කෝපේනි.
තමන්ගේ පන්තියේදී නෙවෙල්ට ස්නේප් අවඥා කළද කමෙක් නැත. එහෙත් සෙසු ආචාර්යවරුන් ඉදිරියේ එසේ කිරීම මහත්මා ගතියක් නොවේ. ප්‍රොෆෙසර් ලූපින්ගේ ඇහිබැම ඉහළ ගියේය. මං හිතාගෙන හිටියේ මේ පරීක්ෂණයේ මුල් කොටස නෙවෙල්ගේ සහාය ඇතිව කිරීමටයි. ප්‍රොෆෙසර් ලූපින් ප්‍රකාශ කළේය. ඉතින් මට විශ්වාසයි එයා ඒක වගකීමක් ඇතිව කරයි කියලා. නෙවිල්ගේ මුහුණේ වර්ණය මාර්ග සංඥා ආලෝක කණුවක ආලෝකයේ ක්ෂණිකව වෙනස් වන්නාක් මෙන් වෙනස් විය. ස්නේප්ගේ දෙතොල් ඇඹරේ ගියේය. ඔහු කෝපයෙන් තදින් දොර වසා දමා ඉවතට ගියේය. හරි, දැන් ඒ කියමින් ප්‍රොෆෙසර් ලූපින් කාමරයේ කොනකට ළමුන් රැගෙන ගියේය. ඒ වූයේ ගුරු කබා තබන පැරණි අල්මාරියක් පමණි. ප්‍රොෆෙසර් ලූපින් එය ආසන්නයට ගියේය. එම අල්මාරිය පිම්මක් පැන බිත්තියේ හැපුණේය. කලබල වෙන්න එපා දරුවනේ. ඒ ප්‍රොෆෙසර් ලූපින් නිවිසැනසෙල්ලේ කීවේ සමහර සිසුන් බියවි පසුපසට පැන්න විටය. මේක ඇතුලේ බොග්ගාඩ් කෙනෙක් ඉන්නවා. මෙය භයානක දෙයක් බව බොහෝ සිසු සිතුවහ. නෙවිල් ප්‍රොෆෙසර් ලූපින් දෙස බැලුවේ බියපත් දෙනෙතිනි. ශීමස් ෆිනිගන් දැන් කැරකෙමින් තිබූ දොරේ බෝලේ දෙස බලා සිටියේ බියෙනි. බොග්ගාඩ්ස්ලා කැමති අන්ධකාරයටයි. ප්‍රොෆෙසර් ලූපින් කීවේය. ඇඳුම් අල්මාරි ඇඳන් තුල ඇති අඳුරු කුහර සින්කයට ඇති කබඩ් මේ වගේ තැන්වලට මේ අය මනාපයි. වෙනකක් තබා එක්වරක් මට පැරණි මාදලියේ උස ඔරලෝසුවක ග්‍රෑන්ඩ් ෆෙදර් ක්ලොක් කියන්නේ අඳුරු මුල්ලක ඉඳලා මේ එක්කෙනෙක් හමුණා. මෙයා ඊයේ හවස තමයි මෙතනට ආවේ. ඉතින් මම ප්‍රධානාචාර්යවරයාගෙන් ඇහුවා ආචාර්ය මණ්ඩලය මෙයාට කරදරයක් නොකර හිටියොත් මට පුළුවන් කියලා වසර 3 සිසුන්ට මෙයාගේ අනුසාරයෙන් ප්‍රායෝගික පාඩමක් උගන්වන්න. ඉතින් ළමයිනි අපිට අපෙන් අසා ගැනීමට ඇති පළමු ප්‍රශ්නය තමයි කවුද මේ බොග්ගාඩ්ස්ලා කියන්නේ? හර්මෝනි තම අත ඉහළ දැම්මාය. එයා හැඩහුරුව මාරු කරන කෙනෙක්. එයාට පුළුවන් එයා කැමති ඕනම හැඩයක් ගන්න. ඒ නිසා එයාට පුළුවන් අපි බිය ගන්නවන්න. ඒක මටවත් ඔයිට වඩා හොඳට කියා ගන්න බෑ. ප්‍රොෆෙසර් ලූපින් කීවේය. හර්මෝනිගේ මුහුණ සතුටින් දීප්තිමත් විය. ඉතින් මෙය තුල වාඩි වෙලා ඉන්න බොග්ගාඩ් තාම හැඩයක් අරන් නෑ. එයා තාම දන්නේ නෑ ඔය දොරෙන් පිටත ඉන්න අය මොන ස්වරූපයකට බිය වෙනවද කියලා. සාමාන්‍යයෙන් බොග්ගාඩ්ගේ හැඩය මොකක්ද කියලා කවුරුත් දන්නේ නෑ. ඒත් මම එයා එළියට දැම්මොත් මේ ළමයි එක එක්කෙනා බිය වෙන ස්වරූපයක් ගැනීමට මෙයා සමත් වෙයි. මේකෙන් අදහස් වෙන්නේ ප්‍රොෆෙසර් ලූපින් කීවේ නෙවිල්ගේ බියපත් මුහුණ නොසලකා හරිමිනි. අපි පටන් ගන්න ඉස්සෙල්ලාම කියන්න ඕනේ අපිට මේගොල්ලන්ගේ ලොකු වාසියක් තියෙනවා. මම මේ කියපු දේ තේරුම් ගත්තද හැරි? තමා අසල සිටින හර්මෝනි අත ඉහළට ඔසවාගෙන විලම් දෙකෙන් ඒ මේ අත කැරකෙමින් ආවේශ වූ කාලකමින් දඟලද්දී පිළිතුරු දීමට හැරියට පහසු නොවිය. එහෙත් හැරි උත්සාහයක් ගත්තේය. මේකයි. අපි හුඟ දෙනෙක් මෙහි සිටින නිසා මොන හැඩය ගන්නදයි එයාට හිතා ගන්න බැරි වෙයි. හරියටම හරි. ප්‍රොෆෙසර් ලූපින් කියව අතර හර්මෝනි අත පහත දැම්මේ බලාපොරොත්තු කඩ වූ අයුරෙනි. බොග්ගාඩ් එක්ක කටයුතු කරනකොට කණ්ඩායමක් යන එක කොහොමදවත් නුවණට හොරේ. එතකොට එයා අන්දමන්ද වෙනවා. එයාට ගැටලු ගොඩක් මතුවෙනවා. මොන ස්වරූපයක් ගන්න ඕනේද? හිස නැති මලකඳක්ද? එහෙම නැත්නම් මිනිමස් කන හම්බෙල්ලෙක්ද? මං දැක්ක වරක මේ වරදම බොග්ගාඩ් කෙනෙක් කරනවා. මේ එක්කෙනෙක්ම එක්වරක් මිනිස්සු දෙදෙනෙක් බිය කරන්න ගොස් එයා හම්බෙල්ලෙකුගේ භාගයක් පමණක් වුණා. එතකොට කවුරුත් බිය වුණේ නැහැ. බොග්ගාඩ් කෙනෙක් පසුබස්සන වශය ඊටාම සරලයි. ඒත් ඒක කරන්න ප්‍රබල මනසක් තියෙන්න ඕන. බොග්ගාඩ් කෙනෙක් විනාශ කරන්න තියෙන එකම දේ තමයි සිනාව. තමුන්ට hina යන ඉරියව්වකට එය ඒමට පොළඹවන්න ඕනේ. හරි. අපි එහෙනම් අපේ මැජික් ශාස්ත්‍රය නැතිව වශය කරලා බලමු. මගෙත් එක්ක කියන්න. ridiculous කියන්න. ridiculous. පන්තියම එක හඬින් කීවේය. හොඳයි. බොහොම හොඳයි. ප්‍රොෆෙසර් ලූපින් කීවේය. බොහොම හොඳයි. ඒක පහසු කොටස. ඒත් ළමයිනේ ඕක පහසු කොටස පමණයි. මෙන්න මේකෙන් තමයි නෙවිල් ඔයාට ඉදිරිපත් වෙන්න වෙන්නේ. ඇඳුම් අල්මාරිය නැවත කම්පනය වන්නට විය. එහෙත් එයටත් වඩා බරපතල ලෙස නෙවිල් කම්පනය වන්නට විය. ඔහු ඇඳුම් අල්මාරිය අසලට ගියේ පෝරකයට යන අයකුමෙනි. හරි නෙවිල්. ප්‍රොෆෙසර් ලූපින් කීවේය. ඉස්සෙල්ලා කරන්න තියෙන දේ මුලින් කරන්න ඕනේ. ලෝකෙම ඔයා වැඩිම බියවන දේ මොකක්ද කියලා කියන්න. නෙවිල්ගේ තොල් සෙලවනද වචන පිට වූයේ නැත. නෙවිල් මම කියපු දේ තේරුන්නේ නැහැ නේද? ඒ ප්‍රොෆෙසර් ලූපින් උද්‍යෝගයෙන් යුතුව කීවේය. නෙවිල් වටපිට බැලුවේය. ඔහුගේ මුහුණේ වූයේ අයාචනාත්මක බැල්මකි. කවුරුන් හෝ තමන්ගේ පිහිටට එනු ඇතැයි ඔහු බලාපොරොත්තු විය. ඉන්පසු ඔහු ප්‍රොෆෙසර් ස්නේප්
මොකද කිව්වේ? මට ඇහුන්නේ නෑ නෙවිල්. ප්‍රොෆෙසර් ස්නේප්. ප්‍රොෆෙසර් ස්නේප් නෙවිල්. මං හිතනවා ඔයා ජීවත් වෙන්නේ ඔයාගේ ආච්චිම එක්ක කියලා. ඔව්. ඒ නෙවිල් කලබලෙන් කීවේය. ඒත් මං කැමති නෑ බොග්ගාට එයාගේ ස්වරූපය ගන්න එකට. නෑ. ඔයාට මං කිව්ව දේ තේරලා නෑ. ඒ ප්‍රොෆෙසර් ලූපින් සිනාසෙමින් කීවේය. ඔයා කියන්නකෝ ඔයාගේ ආච්චි අම්මා මොන වගේ රෙදි දඳින්නේ කියලා. නෙවිල් තැති ගැන්වී වටපිට බැලුවේය. එහෙත් මෙසේ කීවේය. ඔව් හැම විටකම එයා තොප්පිය ඒක කුඩා තොප්පියක්. ඒක මුදුන්නේ පුරවන ලද ගිජොලි හිණෙකු ඉන්නවා. දිගු ඇඳුමක් සාමාන්‍යයෙන් කොළ පැහැති. සමහර විට නරියමින් හදන ලද ස්කාෆ් එකක්. එතකොට ලොකු අත් බෑග් එකක් එහෙම? ප්‍රොෆෙසර් ස්නේප් උදව් කළේය. ඔව් ලොකු රතු එකක්. නෙවිල් කීවේය. බොහොම හොඳයි. ප්‍රොෆෙසර් ලූපින් තෘප්තිමත්ව කීවේය. දැන් නෙවිල් ඔය දරුවට ඒ ඇඳුම් පැහැදිලිව හිතේ මවා ගන්න පුළුවන් නේද? නෙවිල් ඔයාට ඒ ඇඳුම් මැවී පේනවද? ඔව්. ඒ නෙවිල් කීවේ ඊළඟට කොමකින් කුමක් සිදුවේදැයි නොදනිමිනි. දැන් මෙහෙමයි. බොග්ගාට් අල්මාරියෙන් එළියට ඇවිල්ලා ඔබ දුටු වහම නෙවිල්. එයා ප්‍රොෆෙසර් ස්නේප්ගේ ස්වරූපයට වෙස්මාරු කරගන්නවා. ඒ ප්‍රොෆෙසර් ලූපින් කීවේය. එතකොට ඔයා මෙහෙම ඔයාගේ මැජික් ෂෙස්ටිය ඔසවලා රිඩිකුලස් කියලා කෑ ගහනවා. ඊට පස්සේ ඔයා ඔයාගේ ආච්චි අම්මගේ ඇඳුම් පිළිබඳ දැඩිසේ සිතන්න ඕනි. ඉතින් සියල්ල හොඳින් සිදු වුණොත් මහාචාර්ය ස්නේප්ට ඉබේම අර ගිජොලි හිණය සහිත තොප්පියක්, කොළ පැහැති ඇඳුමක්, අර රතු හෑන්ඩ් බෑග් එකක් ඇඳ ගැනීමට සිද්ධ වෙනවා. සියල්ලෝම මහත් හඬින් සිනාසුනහ. ඒ අතර ඇඳුම් අල්මාරිය තුල තිබූ දැඟලිල්ල වැඩි විය. නෙවල් සාර්ථකව එයාගේ වැඩේ කළොත් බොග්ගාට් මාරුවෙන් මාරුවට අපි එක් එක්කෙනා පිළිබඳ උගේ අවධානය යොමු කරන්න පටන් ගන්නවා. ප්‍රොෆෙසර් ලූපින් කීවේය. දැන් ඔය ළමයි සෑම කෙනෙක්ම අවධාරණයෙන් හිතන්න ඕනේ ඔය ළමයි වැඩියෙන්ම බය කාටද කියලා. ඒ වගේම ඒ දේ විකට සහගතව පෙන්වන්නට ඔබ කැමති ආකාරයක් පිළිබඳව හිතා ගන්නත් ඕනේ. මුළු කාමරේම දැඩි නිහඬතාවයේ ගිලී ගියේය. හැරි කල්පනා කළේ Taman මේ ලෝකයේ වැඩියෙන්ම බියවන පුද්ගලයා කවුද කියාය. ඔහුගේ පළමු සිතුවිල්ල වූයේ වොල්ඩමෝට් සාමියා. සම්පූර්ණ ශක්තිය නැවත ලබාගත් වොල්ඩමෝට්ය. එහෙත් බොග්ගාට් වොල්ඩමෝට් හට ප්‍රහාර එල්ල කිරීමේ සුදුසු ක්‍රමයක් එල්ල කිරීම පිළිබඳව සිතීමට පෙර ඔහුගේ මනසට මහා බිහිසුණු චිත්තරූපයක් මැවී ආවේය. කළු කබාය තුළින් වෙවුලමින් ඉදිරියට ඇදී කුණු වී යන කළු අතකි නොපෙනෙන මුවකින් පිටවන දුෂ්ට සුසුම්ය. එමෙන්ම තමා ගිලියන්නාක් මෙන් දැනෙන දැඩි ශීතලකි. හැරිගේ ඇඟ ගැහෙන්නට විය. ඔහු වටපිට බැලුවේ කිසිවකු හෝ තමා දෙස බලා සිටින්නේද යන්න දැන ගැනීමටයි. බොහෝ අය සිටියේ තම දෙනෙත් වහගෙනය උගේ කකුල් අතුරුදහන් කරන්න. යයි රෝන් මතුරමින් සිටියේය. නෙවල් තුනට ගණන් කරනකොට ඒ කියමින් ප්‍රොෆෙසර් ලූපින් තම මැජික් යෂ්ටියත අල්මාරියේ අගුල වෙත අල්ලාගෙන කීවේය. 1 2 3 හරි දැන්. ප්‍රොෆෙසර් ලූපින් මැජික් යෂ්ටිය අගින් නිකුත් වූ අකුණු සැරයක් මෙන් වූ ආලෝකය දොරේ අගුල වෙත ගියේය. ඇඳුම අල්මාරියේ දොර විවෘත විය. ගිරා හොටයක් බඳු නහයක් සහිත බියකරු ස්වරූපයක් ගත් ප්‍රොෆෙසර් ස්නේප් ඇඳුම් අල්මාරියෙන් පිටතට පැමිණියේය. ඔහු අලු කර දැමිය හැකි තරමේ කොරිරු බැල්මක් නෙවල් වෙත හෙලාගෙන සිටියහ. නෙවල් පස්සට වෙන්න. ඔහුගේ දෙතොල් සෙලවුනද වචන පිට නොවිය. තම කබාය තුළට අත දමමින් ස්නේප් ඔහු වෙතට ගියේය. රිඩිකුලස්. අවසානයේදී නෙවල් කෙඳිරුවේය. කසයක් පුපුරන හඬක් මදු හඬක් නැගින ප්‍රොෆෙසර් ස්නේප් පසුපසට වී සිටිය අතර ඔහු ඇඳ සිටියේ දිගු වාටිවලට රේන්ද අල්ලන ලද ගොමකි. ඔහුගේ හිසේ වූ උස තොප්පියේ අග වැහැරී ගිය ගිජොලිහිනියෙක් වාඩි වී සිටියේය. තම අතේ වූ රතු කාන්තා බෑගය ඔහු කරකවමින් සිටියේය. ഘോഷාකාරී සිනහවක් මතුවිය. කලබලයට පත් වී සිටි බොග්ගාට් මොහොතක් කල්පනා කළේය. පාර්වතී ඉදිරියට. ප්‍රොෆෙසර් ලූපින් කෑ ගැසුවාය. පාර්වතී ඉදිරියට පිය නැගුවාය. ඇගේ මුහුණේ තීරණාත්මක පෙනුමක් විය. ස්නේප් ඇය වටා පැමිණියේය. තවත් පිපුරුම් හඬක් මතුවිය. ඔහු සිටි තැන ඊළඟ නිමේෂයේදී තිබුණේ වෙලුම් පටිවලින් සම්පූර්ණයෙන්ම ඔතන ලද මමියකි. සම්පූර්ණයෙන්ම මුහුණ වෙලා තිබූ එහි මුහුණ පාර්වතී දෙස හැරින මමිය පාර්වතී වෙතට ඇවිදීමට විය. එය ඇවිද්දී ඉතා සෙමිනි පාද බිම දිගේ අද්දෝමින් දරදඬු වී ඇති අත වැලමිටෙන් නොනැමී ඉදිරියට එසැවිනි. රිඩිකුලස්. පාර්වතී කෑ ගැසුවාය. වෙලුම් පටියක් දිගහැරී විත් පාදවල පැටලුණු අතර මමිය මුණින් තලා බිම වැටුණේය. ඉන්පසු එහි හිස බිම දිගේ රෝල් වී ගියේය. ෂීමස් ෆිනිගන්. ප්‍රොෆෙසර් ලූපින් කෑ ගැසුවේය.
ශීමස් පාර්වතී පහු කරගෙන දිව ගියේය. නැවත කසේ පුපුරන්නක් වැනි හඬක් ඇසින. මමියා බිම වැටී තිබූ ස්ථානීය සිටියේ කාන්තාවකි. ඇගේ කළු දිගු කේශ කලාපය පොළවේ ගෑවෙමින් තිබින. මුහුණ වැහැරී ගොස් තිබූ අතර එය කොළමුසු පැහැයකින් දිස්විය. එය මරණයේ පෙරනිමිති පාමින් වැළපෙන ගැහැණු භූතාත්මයකි. ඇය ඇගේ මුව මහත්සේ විවර කළ අතර මුළු කාමරයම ඇඟ කිලිපොලා යන හේසුණු හඬකින් නින්නාද වන්නට විය. ඒ භයානක විලාපය නිසා හැරීගේ හිසේ කෙස් කෙලින් විය. "රිඩිකුලස්!" ශීමස් කෑගැසුවේය. මරණයේ පෙරනිමිති පාමින් වැළපෙන ගැහැණු භූතාත්මය මහා බියකරු හඬක් නගමින් තම උගුර දෑතින්ම බදාගත්තාය. ඉන්පසු ඒ බියකරු හඬ නතර විය. නැවතත් කසේ පුපුරන හඬ ඇසින. ඊළඟ නිමේෂයේදී භූතාත්මය මීයෙක් බවට පත්විය. ඒ මීයා තම වලගේ අල්ලා ගැනීමට තමා වටාම වේගයෙන් කැරකින. නැවතත් කස පුපුරන හඬ එවර මීයා සර්පයෙකු බවට පත්විය. ඌ සිමෙන්ති පොළොව මත ඒ මේ අතට නලියන්නට විය. නැවත කස පුපුරන හඬ. ඉන්පසු ඒ සර්පයා ලේ පෙරෙන ඇස් බෝලයක් බවට පත්විය. එයා කලබලයට පත් වෙලා ලූපින් කෑගසුවේය. "දැන් හරියාගෙන එනවා. දැන් ඩීන්!" ඩීන් ඉදිරියට පැමිණියේය. නැවත කස පුපුරන හඬ ලේ බේරන ඇස් බෝලය අත් කිහිපයක් විය. ඒ අත එකින් එක ඉදිරියට තබමින් කකුළුවෙක් මෙන් ඉදිරියට ඇදෙන්නට විය. "රිඩිකුලස්!" ඩීන් කෑගැසුවේය. නැවතත් හඬක් ඇසින. ඒ අත මී කතුරකට හසු විය. "නියමයි රොන්! ඊළඟට ඔයා!" රොන් ඉදිරියට පැන්නේය. කස පුපුරන හඬ. සියලු දෙනාම පාහේ යටිගිරියෙන් කෑගැසුවහ. මහා දැවැන්ත මකුළුවෙක් පහළ විය. උගේ උස අඩි 6කි. ලොමින් සිරුර වැසී තිබින. ඌ අඬු එකට එක ස්පර්ශ කරමින් බේසුණු හඬක් නගමින් රොන් දැසට යන්නට විය. එය ඉතා බේසුණු මොහොතක් විය. මොහොතකට හැරී සිටුවේ රොන් බියෙන් මුසපත් වී ඇති බවකි. එහෙත් "රිඩිකුලස්!" රොන් කෑගැසුවේය. ඒ සමග මකුළුවාගේ පාද අතුරුදහන් විය. ඌ බිම රෝල් වන්නට විය. ලැවෙන්ඩර් බ්‍රවුන් උගුර යටින් කෑගසමින් කාමරය හරහා දුවවිත් හැරි අසලින් සිටගත්තාය. හැරි තම වැජික යෂ්ටිය අතර ගත්තේය. "මෙහෙ!" ඒ කියමින් ප්‍රොෆෙසර් ලූපින් හදිසියෙම ඉදිරියට පනිමින් කෑගැසුවේය. නැවත කසයක් පුපුරන හඬ ඇසින. පාද රහිත මකුළුවා අතුරුදහන් විය. ඊළඟ නිමේෂයේදී සියල්ලෝම ඌ කොහේ ගියාදැයි විමසිලිමත් වූහ. මොහොතකට පසු ඔවුන් දුටුවේ ලූපින් ඉදිරියේ අහසේ ඉගිලෙමින් තිබූ රෙදි ගෝලයකි. එවර "රිඩිකුලස්" යයි ලූපින් කීවේ අලස ස්වරයකිනි. නැවත කසයක් පිපිරෙන හඬ. "නෙවෙල් ඉදිරියට යන්න. ඌ ඉවර කරන්න." ඒ ලූපින් කීවේ ඔහු බොග්ගාට් කැරපොත්තෙක් බවට පත් කරමිනි. නැවත කස පිපිරෙන හඬ. ස්නේප් ආපසු පැමිණියේය. මෙවර නෙවෙල් අධිෂ්ඨාන සහගතව ඉදිරියට පැන්නේය. "රිඩිකුලස්!" ඔහු කෑගැසුවේය. දොහළු ඇඳුමින් සැරසී සිටින ස්නේප් ඔහු විසින් මොහොතකට දකින ලදී. "නෙවෙල් හහහ!" යයි මහත් හඬින් සිනාසුණු අතර බොග්ගාට් පුපුරා ගියේය. ඉතා සියුම් අංශුවලට කැඩී ගිය බොග්ගාට් නිමේෂයකින් වාෂ්ප වී ගියේය. "ෂක්! නියමයි!" ප්‍රොෆෙසර් ලූපින් කෑගැසුවේ හද පිරි සතුටිනි. "කවුරු කොහොම කරත් බොහොම හොඳයි. නියමයි. අපි බලමු ග්‍රිෆින්ඩෝ නිවාසයට ලකුණු 5යි. ඒ බොග්ගාට් මෙල්ල කළ සියලු දෙනාම වෙනුවෙන්. ඒ වගේම එම ක්‍රියාව දෙවරක්ම කළ නිසා නෙවෙල්ට ලකුණු 10යි. හර්මෝනිට 5යි. හැරිට 5යි. ඒත් මම කළ දෙයක් නෑ." හැරි කීවේය. "ඔබ සහ හර්මෝනි පාඩම් ආරම්භයේදී මගේ ප්‍රශ්නවලට හරියට උත්තර දුන්නා හැරි." ඒ ලූපින් මහත් හඬින් කීවේ පන්තිය දෙස බලමිනි. "බොහොම හොඳයි. කවුරුත් හොඳයි. ඒක බොහොම සාර්ථක පාඩමක්. ගෙදර වැඩ කරුණාකරලා බොග්ගාට්ස් පිළිබඳව ඇති පාඩම කියවා එහි සාරාංශයක් ලියාගෙන එන්න. ඒක සඳුදා මට බාර දෙන්න. එච්චරයි." ළමෝ ගුරු කාමරෙන් පිටතට ගියේ කුතුහලයෙන් සහ ප්‍රීතියෙන් නොයෙක් දේ කතා කරගනිමිනි. කෙසේ වුවද හැරි සිටියේ එතරම් ප්‍රමෝදයකින් නොවේ. ඔහුගේ සිතේ යම්කිසි කුකුසක් තිබෙන. ප්‍රොෆෙසර් ලූපින් බොග්ගාට් මෙල්ල කිරීමට තමා යොදා නොගත්තේ හිතා මතාම දුම්රියේදී ක්ලාන්තිය සෑදී වැටී සිටිනු නිසාද? හැරිට දුෂ්කර කටයුත්තක් බාර දුන්නොත් නැවත ඔහුට ක්ලාන්තය සැදෙනු ඇතැයි ලූපින් සැක කරන්නේද? එහෙත් අන් කිසිවෙකුත් ඒ පිළිබඳ අවධානයක් යොමු නොකරති. "දැක්කද මම අර ගෑනු ආත්මය ටැකල් කළ හැටි?" ඒ ශීමස් ඇසුවේය. ඒ වගේම අත. ඒ ඩීන් කීවේ තම අත ඒ ආකාරයට ක්‍රියා කරමිනි. ඒ වගේම අර තොප්පිය දාගෙන සිටි ස්නේප්. ඒ වගේ මමිය. මම කල්පනා කරන්නේ ඇයි ප්‍රොෆෙසර් ලූපින් පළඟු බෝලයකට ඔය තරම් බය කියලායි. ඒ ලැවෙන්ඩර් කීවේ කල්පනාකාරීවය. ඩිෆෙන්ස් අගේන්ස්ට් ද ඩාර්ක් ආර්ට්ස් පන්තියේ මෙච්චර කල් අපි සහභාගී වුණු හොඳම පන්තිය තමයි මේක. නැද්ද කියන්නේ? ඒ රොන් කීවේ දැඩි සතුටකින් යුතුවය. එතුමා ඉතා හොඳ ආචාර්යවරයෙක් වගේ. ඒ හර්මෝනි කීවේ හද පිරි ප්‍රසාදයකින් යුතුවය. ඒත්
මන්නම් කැමති මටත් බොග්ගාඩ් මෙල්ල කරන්න අවස්ථාවක් දුන්න නම් තමයි. ඉතින් ඒත් ඔයාට ඒක වෙනසක් නෑනේ. දැන් ඔය දුන්න ගෙදරවලටත් තමසර ලකුණු 10න් 9ක් ලැබෙනවනේ. ඒ රොන් කීවේය. මතු සම්බන්ධයි. තවත් මෙවැනීම කොටසක් ලබන සතියේ බලාපොරොත්තු වන්න. පහුගිය කොටස් නැරඹීම සඳහා දකුණු පස උඩ කෙළවරේ ඇති කාඩේ මත ක්ලික් කරන්න. ස්තුතියි.